සුබ සන්ධ්‍යාවක් වේවා කියලා පිළිගන්න ඕගොල්ලෝ හැමදෙනාම මම බලාපොරොත්තු වෙනවා ගිය සතියේ අපි කතා කරපු දේවල් ටික ඔයගොල්ලෝ අද එනකොට රීකැප් කරගෙන ඇති කියලා. ඒකත් එක්කම මම හිතුවා පොඩ්ඩක් රීකැප් එකකටත් එක්ක අපි පොඩ්ඩක් ප්‍රැක්ටිකල් එකක් කරලා පටන් ගත්තොත් හොඳයි කියලා. අපි ගිය සතියේ කරපු දේවල් මතක් වෙනවත් එක්ක. ඉතින් මම අද ගන්න මෙන්න මේ වගේ ඩයග්‍රෑම් එකක්. අපි බලමු අපිට මොකද්ද කරන්න කියලා තියෙන්නේ කියලා. මේකේ තියෙනවා ස්විචස් දෙකක් තියෙනවා. එතකොට කම්පියුටර්ස් දෙකක් කනෙක්ට් කරලා තියෙනවා. අපිට තියෙන්නේ මේකේ බේසික් ඩිවයිස් කන්ෆිගරේෂන් ටික කරන්න. එහෙමනම් අපි බලමු ඉස්සෙල්ලාම මොකද්ද කරන්න තියෙන්නේ කියලා. ස්විච් දෙකේ නම් දෙක කන්ෆිග් කරන්න තියෙනවා. පාස්වර්ඩ් lines වලට config කරන්න තියෙනවා. එතකොට secret password එක password encrypt කරන්න තියෙනවා. අපි එහෙනම් කරලා බලමු මේ හරි අපි ඉස්සෙල්ලාම SW1 කියන switch එක config කරලා ගමු. අපි මේ switch එක lock කරලා තියෙන්නේ. අපිට ඒක එතකොට ස්විච් එකට lock වෙන්න බෑ. ශීෂ්කෝ ඊගරුවනේ කාගේ හරි මයික් එකක් on වෙලා තියෙනවා. මූට් කරගත්තොත් මම හිතන්නේ ලේසියි අපි ඔක්කොම. හරි අපි මේ ස්විච් එකට කනෙක්ට් වෙන්න ගිය සතියේ අපි කතා කරා වගේ මෙන්න මේ කන්සෝල් එක කේබල් එක පාවිච්චි කරනවා. මේ කේබල් එක පාවිච්චි කරලා මම මෙතන ලේසිය සඳහා කන්සෝල් කේබල් දෙකක් පාවිච්චි කරන්නම් වෙන වෙනම ස්විචස් දෙකට. එතකොට බලමු පළවෙනි SW1 කියන ස්විච් එකේ ස්විච් එකට ලොග් වෙලා මේ කන්ෆිගරේෂන් ටික කරන්න. හරි මුලින්ම තියෙනවා host name එක config කරන්නේ SW1 කියලා. අපි යනවා enable mode. ගිය සතියේ මතක ඇති මේ modes ගැන අපි කතා කරා configuration modes ගැන. එතකොට privilege exact mode එක මේ ඔයගලන්ට pop up වුණා. එතකොට මෙතනින් අපි router එකක හරි switch එකක හරි මොනවාම හරි configuration එකක් ඒ router එකට හරි switch එකට හරි බලපාන configuration එකක් කරද්දී අපි අනිවාර්යයෙන්ම යන්න ඕන මේ global configuration mode එකට. මට ඔයගොල්ලෝ මතක නම් ගිය සතියේ අපි කතා කරා එක configure terminal කියන එක config t කියලා short form එකකින් අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි ඒකේ host name ASW1/1 එතකොට password එක දීලා තියෙනවා. password එක copy කරන password එක දීලා තියෙනවා all lines වලට config කරන්න කියලා. all lines කියලා කියන්නේ අපේ මෙන්න මේ line console එක සහ line VTY lines වලට config කරන්න ඕන මෙන්න මේ password එක. එතකොට අපි යනවා line console කියන තැනට ගිහලා line console 0 කියන එකේ අපි password එක config කරනවා password කියලා ගහලා. password එක login password එක. එතකොට ඒත් එක්කම enable secret password එක අපිට config කරන්න කියලා තියෙනවා. මේ enable secret password එක config කරන්නේ global configuration mode එකේ. මේ line mode එකකින් නෙමෙයි line mode එකකින් එළියට ගිහිල්ලා. එතකොට enable secret password එක අපි config කරා. එතකොට කියනවා මේ password ඔක්කොම encrypt කරන්න කියලා. අපි මේකට පාවිච්චි කරේ ගිය සතියේ
service password encryption කියන word එකට. තව කියනවා banner message එකක් දාන්න කියලා warning කියන එක include වෙන්න. මොකද banner message එකක් දැම්ම banner MOTD කියලා අපි මම මේකට warning කියලාම දාන්නම් මෙතන. හරි. දැන් එතකොට කියනවා configure addressing. address configure කරන්න කියලා කියනවා. ASW1 එකේ VLAN 1. VLAN 1. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට switch එකක් හරි configure router එකක් හරි ගත්තාම පස්සේ මේ router එකේ තියෙන ports ඔක්කොම බලා ගන්න පුළුවන් තරකුත් තියෙනවා VLAN 1 කියලා. මේ අපි IP address එකක් ඒ switch එකට දාන්නේ. switch එකට ඇත්තටම switch එකේ switching functions වලට මේ IP address එකක් ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. මේක අවශ්‍ය වෙන්නේ අපිට මේ remote management එකක් කරනවා නම් තමයි එකම අවස්ථාව අපිට මේ switch එකකට IP address එකක් ඕන වෙනවා. එතකොට මෙතනදී ASW1 කියන switch එකට අපිට කියනවා VLAN 1 කියන එකට IP address එක මේක දෙන්න කියලා. අපි එතකොට interface VLAN 1 කියලා interface mode එකට ගිහිල්ලා අපි configure කරමු IP address එක 172.65.35 subnet mask එක අපි හැමතිස්සම IP address එකක් දුන්නාන් පස්සේ ඒකට පස්සේ no shutdown කියන command එක දෙන්න best practice එකක් විදිහට ඔයගොල්ලෝ පුරුදු වෙන්න. හරි. එතකොට ඒකත් අපි configure කරා. save your configurations. configuration save කරන ක්‍රම දෙකක් අපි කියලා දුන්නා. configuration එක save කරනකොට අපි ඔය අනිවාර්යෙන් යන්න ඕන privilege exec mode එකට. මෙතනදී ඔයාලට පුළුවන් save running config copy running config to startup config. මේ අහන ෆයිල් නේම් එකක් මම ඩිෆෝල්ට් ෆයිල් නේම් එකෙන් සේව් කරන්න. හරි. එතකොට අපි මෙන්න මේකට මේ ASW1 කියන ස්විච් එකට අදාළව අපි මේ configuration ටික කරා. එතකොට අපි යමු මම මේකට ටිකක් ඉක්මනට යන්නම්. මම හිතන්නේ දැන් ඔයගොල්ලන්ට මතක් වෙන්නේ නැති. double secret password එක තමයි interface VLAN 1 address එක 172.10
හරි. මේකත් අපි සේව් කරගමු. අනිත් එක තමයි අපි copy running config start config එකට අමතරව අපි ඉගෙන ගත්තා write කියලා command එකක්. මේකෙනුත් කරන්නේ මේක save කරන එකම තමයි. එතකොට අපි මේ device එතකොට මේගොල්ලෝ මේ කියලා තියෙන මේ switches එකේ configuration ටික අපි කරා. දැන් එතකොට අපි යමු මෙන්න මේ user 1 user 2 කියන දෙන්නට IP address එකක් දාන්න. හරි මම හිතනවා මේ ටිකත් එක්ක ඔයගොල්ලන්ට රීකැප් වෙන්න නැති ගිය සතියේ මොනවද කරේ කියලා. ඉතින් එහෙමනම් අපි මේක අදට මෙතනින් නවත්තලා මේක අපි අන්තිමට බලමු. අද IP addresses ගැන ඔයගොල්ලෝ complete ඉගෙන ගන්නවා. IP address 4 IP address 6. එතකොට මේ දෙක ඉගෙන ගත්තාන් පස්සේ තවත් මේ වගේම practical එකක් අපි කරමු class එකේ වෙලාවත් එක්ක. හරි. මම එහෙමනම් යන්නම් මගේ presentation file එකට. What is IP address? මොකද්ද මේ IP address එක කියන්නේ? IP address එක කියලා කියන්නේ 32 bit address එකක්. මේ 32 bit address එක 4 octet වලට බෙදලා තියෙනවා. 4 ඒ කියන්නේ අපි 4 bytes 4කට බෙදලා තියෙනවා. එතකොට අපි මේක decimal format එකෙන් ලිව්වහම අපි කියනවා dotted decimal address එකක් කියලා. එතකොට binary වලින් 32 bit address එකක්. එතකොට මේ binary value එක octet එකක තියෙන binary value එක ගත්තොත් මේ binary value එකට අපි ඉන්දුවේ නම් 255 වෙනකන් යන්න පුළුවන් range එකක් තියෙනවා. ඒත් එක අපි බලමු positional notations කියන්නේ 10 අපි ඉස්සර පොඩි කාලේ අර ඝනග්‍රාමවත් එක්ක ඉගෙන ගන්නේ 10 බින්දුවේ බලය 1යි 10 එකේ බලය 10යි 10 දෙකේ බලය 100යි කියලා. ඒ වගේ තමයි මේ දෙකේ පාදේ ගත්තොත් එම රැඩික්ස් එක දෙක නම් දෙකේ බින්දුව කියන්නේ 1යි දෙකේ 1 කියන්නේ 2යි දෙකේ දෙවෙනි බලය 4යි මේ විදිහට දෙකේ 7 වෙනි බලය කියන්නේ 128යි. මෙන්න මේක තමයි positional notation. මේ position එකට අදාළ value එකක් තියෙනවා. මේ ඒ කියන්නේ මෙන්න මේ octet එකේ octet එකට අදාළව මේ decimal එක create වෙච්ච විදිහේ value එකක් තියෙනවා. ඒ value එක තමයි මේ පෙන්වලා තියෙන්නේ. ඒතකොට අන්තිම රූපයට ගියොත් අපිට බලා ගන්න පුළුවන් මේ binary value එකක් කොහොමද convert කරන්නේ decimal value එකකට කියලා. එතකොට උදාහරණයක් විදිහට 192 කියන එක අපිට පෙන්වලා තියෙනවා 192. එතකොට අපි බලනවා මේ අන්තිම රූපේ වම් අත පැත්තේ නම් බැලුවාන් පස්සේ 192 කියලා කියන්නේ අපි බලනවා 128ට වඩා අඩුද වැඩිද? වැඩි. එහෙමනම් අපි 128 position එකේ අපි 1 කියන bit එක on කරනවා. එතකොට ඒ ගිහිල්ලා 128ක් අයින් වුණා. දැන් 192 ඊට පස්සේ 128 ඉඳන් 192ට 64ක් තියෙනවා. එහෙමනම් 64 වෙනි position එකේ ඒ කියන්නේ දෙකේ 6 වෙනි බලය කියන position එක 64 වැඩිද අඩුද සමානද? හරි 64ක් පුළුවන්. එහෙනම් අපි එතන bit එක on කරනවා. එතකොට 192 මේ දෙක එකතු කරාන් පස්සේ 192 හැදිලානේ. එතකොට මේ අනිත් ඔක්කොටම බිංදු ටික තමයි එන්නේ. අනිත් ඔක්කොගෙන් bits off වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට තමයි අපි ලේසියෙන්ම binary address එකක් decimal වලට convert කරගන්නේ. එතකොට මේ binary address එකක් decimal වලට convert කරගත්තා වගේ අපි කතා කරමු network and host portion කියන්නේ මොකක්ද කියලා. network portion එක කියලා කියන්නේ මේ 32 bit address එකෙන් දැන් අපි IP addresses 100ක් විතර lab එකක computers තියෙනවා නම් අපි IP address 100ක් විතර මේකට දාලා ගියන් පස්සේ මේක identify කරගන්න විදිහක් නැහැනේ.
මේක අපිට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් අපි දාපු වින්දා. හැබැයි මේක මේ බයිනරි වලින් මේ කම්පියුටර් ලැන්ග්වේජ් එකට අයිඩෙන්ටිෆයි කරගන්න නම් මේකට ස්පෙෂල් මෙකනිසම් එකක් තියෙන්න ඕන. ඒකෙන්ද තමයි අපි හැමතිස්සෙම කතා කරනකොට IP ඇඩ්‍රස් එකක් ගැන කතා කරනකොට සබ්නෙට් මාස්ක් එකක් ගැන කතා කරන්නේ. ඒ කියන්නේ නෙට්වර්ක් පෝෂන් එකක් සහ හොස්ට් පෝෂන් එකක් ගැන කතා කරන්නේ. මේ හොස්ට් පෝෂන් එක මේ IP ඇඩ්‍රස් එක අපි ගත්තොත් මේක කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි නෙට්වර්ක් පෝෂන් එක. අනිත් එක තමයි හොස්ට් පෝෂන් එක. දැන් මෙතන උදාහරණයක් අරන් තින්නේ නෙට්වර්ක් පෝෂන් එක /24 කියන ඇඩ්‍රස් එකක්. ඒ කියන්නේ මෙතන මේ නෙට්වර්ක් එකේ හොස්ට් පෝෂන් එකට බිට් 8ක් තියෙනවා. /24 කියලා මම කිව්වේ එතකොට බිට්ස් 24ක් තියෙනවා ඔන් වෙච්ච බිට් 24ක්. මේ බිට් 24 සබ්නෙට් මාස්ක් එක. සබ්නෙට් මාස්ක් එකේ තියෙන බිට්ස් 24ම ඔන් එකේ තියෙනවා හොස්ට් පෝෂන් එකේ බිට්ස් ටික අරුණායින් පස්සේ. එතකොට මේ නෙට්වර්ක් පෝෂන් එක සහ හොස්ට් පෝෂන් එක කියන එක බෙදෙන්නේ මෙන්න මේ විදිහට. මේක සබ්නෙට් මාස්ක් එකත් එක්ක අපි අයිඩෙන්ටිෆයි කරගන්න ඇත්තටම එක එක නෙට්වර්ක් එකක් තියෙනවනේ නෙට්වර්ක් එකේ එක එක සෙග්මන්ට්ස්. ඉතින් මේ කම්පියුටර් එක කොයි කොටසටද අයිති කොයි සෙග්මන්ට් එකටද අයිති එහෙම නැත්නම් කම්පැනි එකක් ගත්තොත් මේ HR එකටද අයිති මේක accounts division එකටද අයිති කියන දේ අපි මේක විදලා පෙන්නනවා. එතකොට ඔයගලන්ට පැහැදිලි ඇති මම හිතන්නේ network portion එක සහ host portion එක කියන දේ මේ host portion එකට අදාළව IP address එකේ network portion එකට අදාළව subnet mask එකක්. subnet mask එක තමයි 255 කියලා අපි දාන්නේ. අපි ගොඩක් වෙලාවට දාන්නේ /24 subnet mask එකක්. එතකොට මෙතනදී අපි දකුණු අත පැත්ත රූපෙට ගියොත් පෙන්වලා තිනවා මෙන්න මේක හැදලා තියෙන විදිය. binary IP address එක තියෙනවා, binary value එක තියෙනවා, එතකොට subnet mask එක තියෙනවා. ඊට පස්සේ පෙන්වලා තිනවා මෙන්න මේ network address එක. මේ උඩ තියෙන්නේ 192.168.10.10 කියලා කියන්නේ network address එකක් නෙමෙයි. මේක host address එකක්. මේ host address එකයි මේ subnet mask එකයි එකතු වුණාම අපිට හොයාගන්න පුළුවන් වෙනවා මෙන්න මේ කියන network address එක. මේ network address එක ගත්තොත් මේ මෙතනදී පෙන්වලා තියෙන විදිහට මේ පල්ලෙහා තියෙනවා andim. මේකදී අපි කතා කරන්නේ andim කියලා. එතකොට an කියන්නේ මේ IP address එක සහ subnet mask මේ subnet mask එක එකතු කරනවා අතරම. එකතු කරනවා මේ දෙක ගත්තොත් එහෙම 10 අපි right hand side එකේ corner ගියොත් එහෙම 0.0.0 අපි දන්න දෙයක් නේ. එතකොට and වලදී 1.0 කියන්නේ 0. 0.1 කියන්නේ 0. 1.1 කියන්නේ 1. මේක තමයි මේ andim කියලා කියන්නේ. මේ විදිහට ඔයා subnet mask එක දන්නවනම් ඔයාට දීලා තියෙනවා නම් IP address එක මොකක්ද කියලා. එතකොට ඔයාට පුළුවන් මේ network address එක හරි ලේසියෙන් හොයාගන්න මෙන්න මේ දෙක එකතු කරලා. හරිද? පැහැදිලිද? අපි යමු මේ අපි හොයාගත්ත එකේ network host සහ broadcast address කියන්නේ මොකක්ද කියලා බලන්න. දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම network address එකක් කියලා කියන්නේ IP address එකයි subnet mask එකයි දෙකම එකතු වෙලා හැදිච්ච address එකකටනේ. මෙතනත් පෙන්නලා තියෙනවා පළවෙනි රූපේ network address එක. කියන්නේ host portion එකේ bits 8ම off වෙලා. ඒ කියන්නේ host හැමතිස්සෙම network address එකක තියෙන ලක්ෂණයක් තමයි host portion එකේ තියෙන ඔක්කොම bits ටික off වෙලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔක්කොම බිඳු තමයි තියෙන්නේ. ඒකට host address එක ගත්තහම host address එකේ බිඳු තියෙන මේ කියන්නේ host portion එකේ ඔක්කොම බිඳු දියටත් බෑ. මොකද ඔක්කොම බිඳු තිබුණොත් එන්නේ ඒක මොකද්ද වෙන්නේ? ඒක network address එකක් වෙනවා. එතකොට අපි අන්තිමට කතා කරොත් මෙතන පල්ලෙහාට ගිහිල්ලා පොඩ්ඩක් බලුවොත් ඔක්කොම bits ටික on වුණොත් ඒ කියන්නේ ඔක්කොම එකේව තිබුණොත් එහෙම ඒක host address එකක් වෙන්නේ නැහැ. මොකද ඒක broadcast address එකක්. එතකොට ඒ අතර පෙන්වලා තියෙන host address එක host addresses කොහොමද තියෙන්නේ කියලා. first host address එක විදිහට එක bit එකක් on වෙලා තියෙනවා. last
host address එක ගත්තොත් එහෙම අපි අන්තිම 254 කියන එකේ අන්තිම bit එක off වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි networks host broadcast address කියලා කියන්නේ. මේ broadcast address එකෙන් කරන්නේ මෙතන කතා කරන්න ඕන broadcast address එකෙන් කරන්නේ අපි packet එකක් send කරායින් පස්සේ එයා entire network එකේ connect වෙලා තියෙන devices ඔක්කොටම මේ අපි send කරන message එක අප්ලෝඩ් කරනවා. message එක ඒ හැම එක්කෙනාටම බෙදා හරිනවා. මේකට තමයි මේ broadcast address එකේ විශේෂත්වය වෙන්නේ. හරි. අපි එතකොට කතා කරමු මේකේ address type තුනක් තියෙනවා. එකක් unicast, broadcast සහ multicast කියලා. unicast address එක කියලා කියන්නේ අපි කතා කරොත් one to one unicast කියන්නේ one to one communication එකක්. කියන්නේ මම packet එකක් exact device එකකට packet එකක් යවුවොත් එයාට විතරක් නම් මේ packet එක මම යවන්නේ. ඒක unicast transmission එකක්. එතකොට අපි broadcast ගැන කතා කරාම broadcast වලදී කරන්නේ network එකේ computers 10ක් තියෙනවා නම් එකකින් අපි packet එකක් broadcast address එකක් විදියට දාලා bits ඔක්කොම on කරලා යවනවා නම් අර network එකේ තියෙන computers 10ට මේ packet එක හම්බ වෙනවා. multicast address එකක් කියලා කියන්නේ මේ network එක ඇතුලේ අපි හිතන්න පුළුවන් අර computers 10 ඇතුලේ තියෙන්න පුළුවන් account department එකේ machine 5කුයි HR එකේ 5කුයි. එතකොට මේ groups දෙකක් නේ. අපි මෙන්න මේ විදිහට groups දෙකකට වෙන් කරලා තිබුණොත් මේ multicast address එක යවන්නේ HR department එකේ තියෙන computer එකකින් නා. එතකොට මේ multicast address එකේ range එකේ config කරලා තියෙන ඒ group එකට විතරයි මේ packet එක හම්බ වෙන්නේ. එවනම් අපි යවන data එක exactly හම්බ වෙන්නේ ඒ group එකේ ඉන්න ඒ ඇඩ විතරයි. එතකොට public and private IP addresses ගැන කතා කරොත් public IP address එකක් කියන්නේ අපි හැමෝම දන්නවා global routable address එකක්. private address එකක් කියන්නේ global routable කරන්න බැරි addresses. ඒ කියන්නේ අපේ network එක ඇතුලේ කියන්නේ internet යන අවස්ථාවලදී public IP use කරනවා internal ඒ කියන්නේ අපේ router එකෙන් ඇතුලේ එහෙම නැත්නම් අපේ organization එක ඇතුලේදී අපිට මේ public IPs පාවිච්චි කරන්න විදියක් නැහැ. මොකද හේතුව තියෙන්නේ මේ public IP වල තියෙන අඩුකම හින්දා. ඒකෙන් හින්දා මේකට mechanism එකක් විදියට තමයි මේ private IP address කියලා range එකක් තියෙන්නේ. ranges තුනක් තියෙනවා අතරම. මේ address range එකේදී අපි network එක ඇතුලේ කතා කරන්නේ මෙන්න මේ private addresses ගැන. එතකොට මේ private address එක public address එකක් බවට convert කරලා තමයි network එකකින් එළියට යවන්නේ. එතනදී අපි කතා කරනවා net කියන technology එකක් ගැන ඉස්සරහට කතා කරමු. එතකොට මේකේ private addresses ගත්තාම ranges තුනකට තියෙනවා බෙදලා තියෙනවා. 10 range එක 10 ඔයගලන්ට මෙන්න මෙතන පේන /8 කියලා. /8 12 සහ 16. එතකොට මේ දීලා තියෙනවා ඒගොල්ලන්ට අදාළ address range එක. මේක තමයි අපි සලකන්නේ private address range එකක් විදියට. එතකොට special user IP addresses ටිකක් තියෙනවා. අපි ඒ ගැන කතා කරොත් loopback address එකක් කියලා කියන්නේ ඔයාගේ loopback address එකක් කියලා කියන්නේ ඔයාගේ network card එක NIC card එක. එතකොට TCP IP stack එක ඔයාගේ function වෙනවාද කියලා බලා ගන්න. ඔයාටම ඔයාගේ machine එකටම යවන request එක තමයි range එකට දාන address එකක් තමයි කියන්නේ අපි loopback address එකක් කියලා හඳුන්වන්නේ. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ pin කරලා බැලුවොත් එimhe ඔයගොල්ලන්ගේ මේ range එකේ තියෙන ඕනම address එකකින් ඔයාට network එක වැඩ කරනවා නම් ඔයාට response එකක් හම්බ වෙනවා. ඔයාගේ network එකේ NIC card එකේ මොනවා ප්‍රශ්නයක් තියෙනවා නම් එතකොට මේ response එකක් හම්බ වෙන්නේ නැහැ. එතකොට IPv4 addresses වල තියෙනවා තව link local address එකක් කියලා. මේ link local address එක අපි ලොකුවට කතා කරන්නේ නැහැ. මොකද අපි ලොකුවට දකින්නෙත් නැහැ මේක ඇත්තටම ලොකුවට පාවිච්චි වෙන්නෙත් නැහැ. එතකොට මේක automatically config කරගන්න IP address එකක්. මේක ගොඩක් වෙලාවට config කරගන්නේ ඔයගලන්ගේ දැකලා ඇති සමහර වෙලාවට ඔයගලන්ගේ router machine එකේ
IP configuration වලට ගියාම config කරලා තියෙනවා මේ 169 කියන address එකක්. මේ 169 address එක කියලා කියන්නේ ඔයාගේ DHCP server එකක්. එහෙම නැත්නම් DHCP issue කරන මොනවා හරි router එකක් හරි මොකක් හරි දෙයක් නැත්තම් මෙයා transmit කරගන්න packet transmit කරගන්න mechanism එකක් තමයි එයාගේ mechanism එකක් තමයි මේ link local address එකක් කියලා කියන්නේ. එතකොට ඇත්තටම ලොකු වැදගත්කමක් නැහැ ඒ addresses ගත්තොත්. එම testnet address කියලා කියන්නේ ඇත්තටම teaching and learning purpose වලට වෙන් කරලා තියෙනවා. ඊට අමතරව documentation process එකට වෙන් කරලා තියෙන addresses ටිකක්. එතකොට මේ experimental address කියලා මේ range එක තියෙන්නේ අපි ගත්තොත් ඒක ඇත්තටම පාවිච්චි කරන්න අර future use එක testing කරන්න lab environment වල පාවිච්චි කරන එකක්. හරි. එතකොට classful සහ classless addressing. අපි 1993 වගේ කාලේ ඉස්සෙල්ලා ගත්තොත් එහෙම හැමතිස්සෙම පාවිච්චි කරේ මෙන්න මේ classful කියන address range එක. මේ classful කියන්නේ මෙයාට exact location තියෙනවා. දැන් octet එකක් octet 4කින් මේ IP address එක හැදලා තියෙන්නේ. ඒ කියන්නේ අපි subnet mask එකක් ගන්නවා නම් අපිට පුළුවන් වෙන්නේ මේ අතර තියෙන එක octet එකට තමයි අපිට වෙන් කළ subnet mask එක ගන්න පුළුවන් වෙන්නේ. මේකට තමයි මේ classful address එකක් කියලා කියන්නේ. ඒතකොට classful addresses ගත්තොත් එහෙනම් ප්‍රධාන වශයෙන් address පහක් තියෙනවා. address කාණ්ඩ පහක් තියෙනවා. අපි එකෙන් ප්‍රධාන වශයෙන් තුනක් කතා කරනවා. ඊටු දෙක අපි කතා කරන්නේ නැහැ. class A IP address range එක /8. මෙතන පෙන්වලා දෙනවා prefix length එක 8 වෙන address එකක්. මේක ගොඩක් වෙලාවට use කරන්නේ extremely large organizations වලට. තමයි අතරම මෙන්න මේ /8 කියන එකෙන් කතා කරන්නේ. මොකද ඔයගලන්ට පේනවා ඇති මෙතන ගත්තොත් එහෙම subnet mask එක ගත්තොත් එහෙම මේකේ තියෙන්නේ bits 8යි on වෙලා. ඒතකොට ඊටු ඔක්කොම තියෙන්නේ host portion එකේ. කියන්නේ ඊටු ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ ඒ කියන්නේ client අපි හිතමු network portion එකේ නෙමෙයි අපි machines තියෙන්නේ. මේ පැත්ත ගත්තොත් එහෙනම් ඔයාලට බලා ගන්න පුළුවන් 16 ඔන්න මෙච්චර ගානක් තියෙනවා මේ /8 කියන prefix එක ගත්තොත්. /16 කියන එක ගත්තොත් අපි class B කියලා කියනවා. class B කියන්නේ එතකොට මෙන්න මේ range එකේ 128 ඉඳන් 191 255 වෙනකන් යන range එකේ /16 කියන්නේ මේකේ bits 16ක් on වෙලා තියෙනවා. ඊටු bits 16 තමයි host portion එකට allocate කරන්න පුළුවන්. ඒකෙදී අපි ගත්තොත් එම 65000ක් තියෙනවා. /24 අපි නිතරම පාවිච්චි කරන්නේ මෙන්න මේ address range එක. මේකෙදී bits 24ක් on වෙලා තියෙනවා subnet mask එකේ. host portion එකට bits 8ක් තියෙනවා. host portion එකේ bits 8ක් කියන්නේ 254ක් වෙනකන් අපිට පාවිච්චි කරන්න පුළුවන් host address. classless addresses ඊට පස්සේ ආවේ මෙන්න මේ IP address මේ wastage එක නවත්තන්න තමයි මෙන්න මේ ගොඩක් වෙලාවට IP address අත්‍තරම ගත්තොත් එම IP address 4 billion බිලියන 4.3ක් තමයි මෙන්න මේ IP address අපිට කියන්න පුළුවන් මේ තියෙන bits ගානත් එක්ක. එතකොට මේ classless addressing කියන concept එක ආවේ මේ depletion එක. එහෙම නැත්නම් මේ IP address වල මේ අඩුවීම කියන්නේ අඩු වෙන එක අපිට මේ නවත්තන්න ඕන හින්දා තමයි මෙන්න මේ classless addressing කියන concept එක ආවේ. එතකොට මේකෙදි කරන්නේ අපිට පුළුවන් වෙනවා classless address එකේදී සයිඩර් කියලා කියනවා අපි classless address එකේදී මේ අපි ඉස්සෙල්ලා කතා කර class full වලදී /8 16 24 වලින් අපිට මේක separate කරන්න පුළුවන්. එහෙම නැත්නම් octet එකකින් මේක separate කරන්න පුළුවන්. මේ classless addressing වලදී අපිට මේක separate කරන්න පුළුවන් මේ ඕනම තැනකින්. උදාහරණයක් විදිහට /8 වෙන්න පුළුවන් 10 12 නැත්නම් /24 වෙන්න පුළුවන් 27 28 අපිට classless වලදී ඕනම තැනකින් මේක separate කරන්න පුළුවන්. කියන්නේ අපිට ඕන විදිහට subnet mask එක සහ මේ host portion එක හදා ගන්න පුළුවන් network address එක. හරි. එතකොට prefix length එක කියලා කියන්නේ මම අර ඉස්සෙල්ලා කතා කරා වගේම prefix length එක කියලා කියන්නේ මෙන්න මේ subnet mask එක binary විදිහට ගත්තොත් 32 bit address එකක් විදිහට ගත්තොත් මේකේ on වෙලා තියෙන bits ගාන තමයි හැමතිස්සෙම prefix length එක විදිහට අපි ගන්න. ඒකට මේ ඔයගලන්ට මෙතන පේනවා පළවෙනි එකේ 255 දෙවෙනි එකේ /16 24 මේ 25 බලන්න. එතකොට host portion එකේ එක bit එකක් on වෙලා තියෙනවා 26 27 30 වෙනකන් යන්න පුළුවන්. 30 වෙනකන් 30 වෙනකන් යන්නේ ඇයි?
අපි උදාහරණයක් විදිහට ගත්තොත් එimhe ඕනම network එකක් ගත්තොත් මේ network එකේ කොටස් තියෙනවනේ කීපයක්. එකක් තමයි අනිවාර්යෙන් network address එක. network address එක තියෙන්නම ඕනේ. අනිත් එක තමයි broadcast address එක. එතකොට මේක අතර තියෙන අනිත් addresses තමයි අපිට use කරන්න වෙන්නේ. මේ /30 කියන එක ගත්තොත් එහෙම අපිට තියෙන්නේ address හතරයි. මේ අපි ගත්තොත් මේ /30 කියන එක මේ දකුණු පැත්තේ ඉඳන් 0.2ක් තියෙන තැන ඉඳන් එක ගත්තොත් එහෙම හතරවෙනි පොසිෂන් එකේ තමයි. මම තව පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා පෙන්නන්නම් ඒක. හරි. equal site subnetting. අපි මේ subnet ගැන කතා කරනකොට subnet එක අපිට බෙදන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් තමයි equal size subnetting. එහෙම නැත්නම් අපිට VLSM variable length subnet masking. equal size subnet එක ගත්තොත් එහෙම ඔයගලන්ට පේනවා ඔරිජිනලි අපිට network එකක් දීලා තියෙනවා 192.168.1.0/24 කියන network එක. අපිට මේක equal site subnet කරන්න ඕන නම් subnet කිරීමේ අවශ්‍යතාවය වෙන්නේ අපිට අද addresses wastage වෙන එක නවත්තන්න. එතකොට අපේ network එකේ අපිට පුළුවන් මේ subnet කරනකොට අන්තිම network portion එක 24ක් තමයි දීලා තියෙන්නේ. කියන්නේ subnet එකේ bit 24ක් ඔන් වෙලා තියෙනවා. එතකොට 25 වෙනි bit එක අපි ගන්නවා මෙන්න මේ host portion එකේ තියෙන bits අතරින් එක bit එකක් ගන්නවා අපි network portion එක පැත්තට. network portion එක පැත්තට එක bit එකක් ගත්තාම මේ bit එක ආකාර දෙකක් තියෙනවා. එතකොට මේ bit එකේ ආකාර දෙක තමයි එක්ක 0 එක්ක 1. binary නේ. එක්ක බිංදුව වෙන්න ඕන, එහෙම නැත්නම් 1 වෙන්න ඕන. අපි එතකොට එක bit එකක් ගත්ත ගම අපේ network portion එක වැඩි වෙනවා 24 තිබ්බ එක 25 වෙනවනේ. ඒ 25 වුණාම අපේ prefix length එක /25 වෙනවා. ඒ කියන්නේ bits 25ක් තියෙන subnet mask එකේ on වෙච්ච. එතකොට මේකෙත් 25 වෙනි bit එක ගත්තොත් 25 වෙනි bit එකට තියෙනවා ආකාර දෙකක්. තමයි binary 0 and 1. ඒතකොට 0 කියලා කියන්නේ අපි ගත්තොත් පොඩ්ඩක් දෙන්නම්. අපි මෙහෙම ගත්තොත් අර පොඩි කාලේ දෙකේ බිඳුව කියන්නේ 1යි 2යි දෙකේ එක කියන්නේ 2යි 4යි 8යි 16යි 32යි 64යි 128යි. එන්න මේ විදිහටනේ අපිට මේ IP address එක structure එක හැදලා තියෙන bits 8 තියෙන්නේ. එතකොට මේකෙදි එක bit එකක් අපි ගත්තා, අනිත් පැත්ත එක bit එකක් ගත්තා. එතකොට අපි ගන්න මේ bit එක 0 කියන එකේ ප්‍රශ්නයක් නැහැනේ අපිට. 0 කියන එකේ ප්‍රශ්නයක්. 0 කියන එකට value එකක් නැහැ. එතකොට අපි මේ bit එක දෙවෙනි network 0 network 1 කියන එක බලුවොත් එහෙම 192යි 168යි 128 වෙලා තියෙනවා. මොකද අපි මේ 128 වෙන්නේ අපි මෙන්න මේ bit එක ගන්නෙ මෙන්න මේ මම කියපු මෙන්න මේ position එකේ. මෙන්න මෙතනින් තියෙන bit එක තමයි අපි ගන්න. එතකොට ඒක නිසා තමයි මේ address එක මේ විදිහට 28ක් 128 කියලා පෙන්නන්නේ. මේ විදිහට මෙතනදී equal size subnet දෙකක් හැදුනා. ඔයාලට original /24 කියන prefix එකේ එක bit එකක් අපි අරගෙන network පැත්තට /25 විදියට අපිට equal size subnet දෙකක් හැදුනා. එකක් තමයි අපේ range එක බිඳුවේ ඉඳන් 127 වෙනකන් යන්න පුළුවන්. අනිත් එක තමයි 129 ඉඳන් 128 network address එක 29 ඉඳන් 254 වෙනකන් යන්න පුළුවන්. හරි. එතකොට මේකේ mask එක modify වෙච්ච එක තියෙනවා. මේක මෙතන පෙන්වලා තියෙන්නේ ඇත්තටම මේ IP address එක router එක ඇතුලේ කොහොමද configure කරන්නේ කියලා. එතන gigabit in 0/0 කියන network එකයි router එකට connect වෙලා තියෙන මේ අපි හදාගත්ත subnet දෙක මේ device එකේ interface දෙකට apply කරලා තියෙනවා. ඒක තමයි මෙතනදී මේ පෙන්වන්නේ.
හරි variable length subnet mask එක ගත්තොත් එහෙම උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්නම්කෝ මේ එක්සැම්පල් එක ගන්නම් අපිට දීලා තියෙන original 24/prefix තියෙන network address එකක් මේ network address එක මේ විදිහට මම connect කරලා තියෙනවා routers දෙකක් තියෙනවා switches හතරක් තියෙනවා මේ switch හතරේ මේ requirement එක තමයි මෙන්න මෙතන switch එක connect කරලා තියෙන එක switch එකකට users line 120ක් අනිත් එකට 30ක් 55ක් සහ 10ක් එතකොට අපි මේකට පුළුවන් වෙනවා මෙන්න මේ variable length subnet mask කියන එක use කරලා අපේ මේ requirement එක fulfill කරගන්න. ඒ කියන්නේ මේ ඔක්කොට වෙන වෙනම address දාන්නද අපිට දීලා තියෙන address range එකකින් විතරක් මේ ටික configure කරන්න පුළුවන් වෙනවා. ඉතින් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ ගත්තොත් එහෙනම් බලන්න මේ 192.168.1.0/24 කියන එක මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ bit එකක් අරගෙන තිනවා network මේ portion මේ මම මෙතන ඇත්තටම පෙන්වලා තියෙන්නේ අන්තිම bits 8. ඒ කියන්නේ host portion එකේ bits 8 විතරයි මෙතන පෙන්වලා තියෙන්නේ. ඒකෙන් එක bit එකක් අරන් තියෙනවා network portion එක පැත්තට. ඒ bit එකේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ on off කියලා options දෙකක් තියෙනවා. ඒ අනුව ගත්තාම slash එක /25 කියන bit එක ගත්තේ ඉඳ 25 වුණා. network දෙයක් හැදුනා. එතකොට 128 place එකෙන් ගත්තේ ඉඳ 0 සහ 1 කියලා. එතකොට 0 සහ 1 කියන එක ගත්තොත් එහෙම මේ එකක host තියෙනවා නේද මේ 128ක්. අපි roughly දල වශයෙන් ගත්තොත් එහෙම network address එක අරවහම 100 broadcast යනවා 126ක් තියෙනවා. එතකොට මේ 126ක් තියෙනකොට මෙන්න මේ පළවෙනි switch එකට connect වෙලා තියෙන 120ක් in users ලගේ requirement එක fulfill වෙනවානේ. right. අපිට එතකොට requirement එක fulfill වෙනවා. යාඩියක් දෙන්න පුතිනකොට මේක මම ගන්නම් හරි ඔයගොල්ලන්ට පොඩ්ඩක් ලේසි වෙන්න මේක ඩිසයින් එක ගන්නම් අපි කතා කරේ මෙන්න මෙතන හරි අපි මෙතන කතා කරාම මේකෙන් දැන් අපි මේක බෙදාගත්තානේ මේ 168 prefix එක තිබ්බ එක 25 වලට ගත්තානේ 25 වලට ගත්තාම අපි එකක් allocate කරනවා මෙන්න මේ 120 තියෙන switch එකට. එතකොට අපි allocate කරේ මෙන්න මේක නම්. දැන් අපි මේකෙන් 25 කියන දේ ගත්තාන් පස්සේ මේ 24 කියන එක පුතේ ඇත්තටම නැති වෙලා යනවා. මොකද හේතුව තියෙන්නේ මේක ඇත්තටම නැති වෙන හේතුව තමයි මොකද නැත්තම් IP address conflict එකක් එනවනේ. මේක නැති වෙලා යනවා. මේක නැති වෙලා ගිහිල්ලා තමයි අපිට මෙන්න මේ 25 කියන එක අපි එකෙන් හදාගත්ත අලුත් subnet මේ අලුත් network දෙක තියෙන්නේ. එහෙනම් අපේ පළවෙනි අවශ්‍යතාවය fulfill වුණා මෙන්න මේක මෙන්න මේ range එකේ තියෙන මෙන්න මේ පළවෙනි එක 120 ගත්තාන් පස්සේ 1.0/25 කියන එකේ. එතකොට අපිට ඒකෙන්ම ඉතුරු වෙනවා 128/25 කියන එක. 25 කියන එක ගත්තාම අපිට ආයි ඒක ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන් මෙන්න මෙතනට අරගෙන තිනවා මෙතනට අරගත්තාම මේකෙදි ආයිමත් අර වගේම තමයි අපි ආයිත් ගන්නවා තව බිට් එකක් network පැත්තට ආයි තව බිට් එකක් ගත්තාම මේ බිට් එකේ ගත්ත ගමන් අපිට /26 වෙනවා මේකෙන් අපිට හදා ගන්න පුළුවන් වෙනවා දැන් අරකට අමතරව තව network දෙකක්. ඒ කියන්නේ 1 to 8. එතකොට මෙතනදී දෙවණියට ගත්ත බිට් එක තියෙන්නේ මම අර ඉස්සෙල්ලා පෙන්නුවා වගේ 64 කියන place එකේ නිසා අපිට මේකේ network දෙකක් හදා ගන්නකොට අපි මෙතන ඇත්තටම දෙකයි හදාගෙන තියෙන්නේ. මේක network එක ගත්තාම 128 කියන 128 කියන ඇඩ්‍රස් එකෙන් තමයි අපි මේක හදාගන්නේ. එතකොට අපිට තව 64 කියන ප්ලේස් එකෙන් ගත්ත හින්දා මේකට තව 64 කියන එකතු කරන්න පුළුවන්. network දෙක 26 කියන
ස්ලෑෂ් එක ප්‍රිෆික්ස් එක ගද්දි. එතකොට මේකේ මේ දෙකේ IP address range එක ගත්තොත් එහෙම 129 ඉඳන් 191 වෙනකන් තියෙනවා. අනිත් එකේ 193 ඉඳන් 254 වෙනකන් තියෙනවා. එතකොට මෙතනදී මේ අවස්ථාවේ ගත්තොත් එහෙම මෙතනදී මේ gap එක අපිට තියෙනවානේ IP addresses 64ක්. එතකොට මේ මම කියන මෙන්න මේ 55 තියෙන ස්විච් එකේ මෙන්න මේ 55 කියන අවශ්‍යතාවය ෆුල්ෆිල් වෙනවා නේද මෙන්න මේ 60 IP addresses 64ක් තියෙන එකේ. right. එතකොට ඒ වගේම තමයි අපි එතකොට පළවෙනි එතකොට අපේ මේ පළවෙනි මේ ඇඩ්‍රස් එකත් අපි යූස් කරා. අපි ඒකත් නිකන් අයින් කරමුකෝ. ඒකත් අයින් කරා. එතකොට අපිට ඉතුරු වෙනවා 192.26/26 කියන නෙට්වර්ක් එක. මේකෙදිත් කරන්නේ අපි ගන්නවා ආයෙමත් තව බිට් එකක් ඔන් ඔෆ්. මේ බිට් එකක් ඔන් ඔෆ් කරලා ගත්තාම මේ 192. එහෙමනම් අපි 32 place එකේ තියෙන value 32 place එකේ තියෙන bit එක තමයි අපි ගන්න. ඒ කියන්නේ අපිට මේක 32 ගානේ network එක වැඩි වෙනවා. කියන්නේ 192 මේක තමයි ලේසියම ක්‍රමේ සබ්නෙට් කරන්න තියෙන්නේ. ඔයගලන්ට මේකට කියනවා magic number එකක් කියලා. ඒ කියන්නේ අපි ඕගොල්ලෝ අර මම ඉස්සෙල්ලා පෙන්නුවා වගේ ඉස්සෙල්ලා හරි මම ඉස්සෙල්ලා මොකක් හරි යන්දා ඒක වැඩි වෙලා මේ ඉතින් මම අර ඉස්සෙල්ලා පෙන්නුවා වගේ අපි ගන්න ප්ලේස් එක අවසානයේට ගන්න ප්ලේස් එකේ වැලියු එකෙන් තමයි ඕ නෙට්වර්ක් එක වැඩි වී යන්නේ. මේකට තමයි මේ variable len subnet mask එකක් කියන්නේ. එතකොට මේ network එක අපි separate කරාම ඇත්තටම මෙතන IP addresses දෙකයි තියෙන්නේ. අපි මේ තුන්වෙනි network එක ගත්තොත් මේක ගත්තොත් එහෙනම් මෙතන separate කරලා range දෙකයි අපි අරන් තියෙන්නේ. හැබැයි මේකට පුළුවන් තව range දෙකේ තුනේ බලය කියන්නේ මේ value එක ගත්තොත් එහෙනම් දෙකේ වෙනස් කර ආකාර 8ක් වෙනකන් යන්නේ. ඒ කියන්නේ අපිට පුළුවන් network 8ක් වෙනකන් මේකේ හදාගන්න. මේ range එකේ. මේ range එක ගත්තාන් පස්සේ address range එක 93 ඉඳන් 223 වෙනකන් තියෙනවා. අපේ එතකොට මෙන්න මේ 30 කියන ස්විච් එකට කනෙක්ට් වෙලා තියෙන රික්වයර්මන්ට් එක ෆුල්ෆිල් වෙනවා. මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට මෙතන 27 කියන ප්‍රිෆික්ස් එකට ගියාන් පස්සේ ආගේ 10 කියන අවශ්‍යතාවය ෆුල්ෆිල් වෙනවා. මේ කියන්නේ එකම ඇඩ්‍රස් රේන්ජ් එක. දැන් ඔයගොල්ලෝ හිතන්න මෙතන තියෙන්නේ අතරම ප්‍රයිවට් ඇඩ්‍රස් එකක් නේ. අපිට මේ ප්‍රයිවට් ඇඩ්‍රස් එකක් හින්දා මේක ලොකු ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. අපිට මෙතන පබ්ලික් ඇඩ්‍රස් එකක් දුන්නා නම් ඕගොල්ලන්ගේ IP ISP ඕගොල්ලන්ට දෙන්නේ එක ඇඩ්‍රස් බ්ලොක් එකක් විතරයි. /27 නම් 203යි 101යි 10යි 20/27 /24 ඒ වගේ එක ඇඩ්‍රස් බ්ලොක් එකක් තමයි දෙන්නේ. එතකොට මේ ඇඩ්‍රස් බ්ලොක් එකෙන් තමයි අපි අපේ තියෙන පබ්ලික් රවුටබල් ඔක්කොටම මේ විදිහට නෙට්වර්ක් මේ සෙපරේට් කරගන්න ඕනේ. මෙතනදී ගොඩක්ම වැදගත්ම දේ තමයි මේක මේ නෙට්වර්ක් එක ඇතුළට වඩා නෙට්වර්ක් එකෙන් එළිය ISP සයිඩ් එකට සෑහෙන වටිනාකමක් තියෙනවා මෙන්න මේ දේ. එතකොට අපි subnet mask variable length subnet mask එක කියලා කියන්නේ ඒකයි. කියන්නේ equal size නැහැ. අපි ඉස්සෙල්ලා මුලින් අපි ගත්ත උදාහරණයක් ගත්තොත් එimhe equal size. subnet එක වෙන් වෙන්නේ 128යි නම් ඒ අපි subnet කරන කොටස් දෙකට 128 ගානේ addresses තියෙනවා. වෙන් වෙන 32කින් නම් ඒ 32 ගානේ අපිට 32 ගාන තමයි ඉතුරු අනිත් ඔක්කොටම තියෙන්නේ. ඒ කියන්නේ equal size. variable length subnet mask එකේදී මේක unequal. අපිට ඕන විදිහට මේක subnet කරගන්න පුළුවන්. හරි. එතකොට අපි IPv6 address වලට ගියොත් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ IPv4 වල තියෙන maximum 4.3 billion IP address 6 වලට ගියොත් එහෙනම් අපි කතා කියනවා 18 quintillion. ඒ කියන්නේ බිලියන් ඒවා බිලියන 18ක් 18 billions of billion කියන සාමාන්‍යයෙන් මෙන්න මේ IP address 6 වලට ගිහිල්ලා කතා කරනකොට මොකද IP address 6 address එක ගත්තොත් එහෙම ඇත්තටම IP address 6 එක කියන්නේ අපි ඉස්සෙල්ලා කතා කරා IP address 4 එකේදී 32 bit address එකක් කියලා. IP address 6 වලට එනකොට මේක 4 ගුණයකින් වැඩි වෙලා දිනවා 128 bit address එකක් ඔබේරක. එතකොට මෙන්න මේ 128 bit address එකෙන් මෙන්න මේ තියෙන ඕගොල්ලන්ට ප්‍රමාණය
එතකොට මම මේ IP address එක හඳුන්වා දීමත් එක්ක මිනිස්සුන්ට අර මම ඉස්සෙල්ලා කිව්වේ public private IP එක public IP එකට transfer කරන්න මේ transfer කරලා net කියලා technology එකක් තියෙනවා. ඒ net කියන technology එක මේකත් එක්ක අයින් වෙනවා. හැබැයි ඉස්සර පොඩි දෙයකට ඒක පාවිච්චි කරනවා. එතකොට ඒ වගේම තමයි මේ subnet කරන්න ගොඩක් මහන්සි වෙන්න ඕනේ නෑ මේකත් එක්ක. අපි බලමු. මේ IPv6 addresses ගත්තාන් පස්සේ පොඩි concept එකක් තියෙනවා dual stack tunneling translation. dual stack කියලා කියන්නේ මේ IP address 4 සහ IP address 6 අපි අත්තම ගොඩක් වෙලාවට අදටත් use කරන්න IP address 4. දැන් ගොඩාක් සෑහෙන කාලෙක ඉඳන් මේ ආයනායකෙන් එහෙම මේ ඉල්ලනවා මේ IP address 6 වලට convert කරන්න කියලා. ඉතින් නමුත් අදටත් ඇත්තටම අපි use කරන්න IP address 4. මොකද ඒක අපිට අර ගොඩක් lazy පහසුයි family එකේ හින්දා. ඉතින් මේ dual stack කියන්නේ IP address 6 IP address සහ IP address 4 කියන එක එකම network එකේ තියෙන්න පුළුවන් මෙන්න මේ dual stack කියන එක. tunneling කියලා ගත්තොත් එහෙම උදාහරණයක් විදිහට අපේ branches දෙකක් තියෙනවා නම් අපි branches දෙකම IPv6 address වලින් convert කරලා තියෙනවා. හැබැයි අපි ISP එකෙන් අපිට හම්බ වෙන්නේ IPv6 example එකක් විදිහට කියන්නේ IP address 4 එකක් නම් හරි internet හරි IP address 4 එකක් නම් එහෙම නැත්නම් අපේ internal network එක run වෙන්නේ connect කරන්න මේ tunnel එක run වෙන්නේ IP address 4 නම් මෙන්න මේ IP address 6 එක encapsulation කරලා IPv4 address එකක් ඇතුළට යවන ක්‍රමයක් තමයි මෙන්න මේ tunneling කියලා කතා කරන්නේ. translation කියන එක ගත්තොත් එම next enable router එකක් තියෙනවා මෙතන next 64 enable router එකක් මේකෙදි කරන්නේ IPv6 address එක IPv4 වලට translate කරන එකත් IPv4 එක IPv6 වලට translate කරන එකක්. එතකොට මෙතනදී අර අවශ්‍ය වුණොත් පමණයි මේවා පාවිච්චි කරන්නේ. මේ goals තමයි මෙන්න මේ tunneling සහ translation කියන එක ඇත්තනම නැති කරන එක. IPv6 address representation එකක් ගත්තොත් මෙන්න මේ x කියලා values 8කින් මෙතන represent කරලා තිනවා hex. මේ කියන්නේ x කියන value එකකින් පෙන්නලා තින්නේ hexadecimal value 4ක්. මේක hexadecimal value එකක් කියලා කියන්නේ එක hexadecimal value එකක් කියලා කියන්නේ binary වලින් ගත්තොත් binary 4ක්. උදාහරණයක් විදිහට දකුණු පැත්තේ පේනවා ඇති. උඩ ලොක් hexadecimal value එකක් කියලා කියන්නේ binary address වලින් binary bits 4ක්. ඉතින් එතකොට මෙතන hexadecimal එක x එකකින් මේ හතරේම හතරක් නිරූපණය කරනවා. කියන්නේ binary bits 16ක් නිරූපණය කරනවා මෙන්න මේ එක hexset එකකින්. ඒක තමයි මේ මෙතන පෙන්නලා තියෙනවා. හරි. එතකොට මේ IP address එක දිග වැඩිනේ. මේක ගත්තොත් එimhe සෑහෙන දිගයි. bits 128ක් තියෙනවා. මේ bit 128 අඩු කරන්න. අඩු කරලා අපිට usable lazy විදිය පහසු විදියට හදාගන්න මේගොල්ලෝ rules දෙකක් හඳුන්වලා දෙලා තියෙනවා. මොකද්ද මේ rules දෙක? මෙන්න මේ වගේ IP address එකක් ගත්තාම අපි ලියන්නේ හැමතිස්සෙම මෙන්න මේ වගේනේ. 2001.db8 මේ විදිහට තමයි අත්‍තරම preferred method එක. එතකොට මේකෙදි leading zeros ටික මේගොල්ලෝ අයින් කරලා තියෙනවා. leading zeros. කියන්නේ මුලට එන අතර මුලට එන බිඳුව එක ගත්තොත් එහෙම එකේ value එක වෙනස් වෙන්නේ නැහැ නේ පුතේ. බිඳුව හින්දා එකයි බිඳුව තිබුණොත් නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට values දෙකක්. ඒකෙන් හින්දා මේ leading zeros ටික අයින් කරලා තියෙනවා. omit කරලා තියෙනවා මේ leading zeros ටික. එතකොට අපිට leading omit කරපු දේවල් ටික නැතුව ලිව්වොත් එහෙනම් පොඩ්ඩක් අපිට ලේසි වෙනවා. එතකොට දෙවෙනි එක ගත්තොත් එහෙම වැදගත්ම එකක් අර බිඳු ඔක්කොම ටික අයින්. බිඳු දැන් අපි ඇඩ්‍රස් එක හදාගත්තානේ මෙන්න මේ දකුණු එක පැත්තේ බලන්න දෙවෙනියට තියෙන එක 2001 db8 බිඳුවයි 1011 මේ විදිහට අපි ඇඩ්‍රස් එක හදාගත්තානේ. මෙන්න මේ වගේ ඇඩ්‍රස් එක හදාගත්තාම මෙන්න මේකේ බිඳු දෙකක් වාට පේනවා බිඳු තුනක් එක ළඟ තියෙනවා. හරිද? මෙන්න මේ බිඳු තුනම වෙනුවට use කරන්න පුළුවන් මෙන්න මේ double colon එක. එතකොට omit all zero segment. හැබැයි මෙතන මේකේදී හොඳට මතක තියාගන්න ඕන එකක් තමයි මේක use කරන්න පුළුවන් එක තැනකට විතරයි. මොකද හේතුව තියෙන්නේ අපිට නැත්තම් ඔයා උදාහරණයක් විදියට db8 එකට පස්සේ තව බිඳුවක් db8 වලට පස්සේ තව බිඳුවක් තිබුණා කියන බිඳුවයි එකේ මේ
එක තියෙන තැනට බිඳුව වෙලා බිඳුව තියෙන තැනට අපි එක දැම්මොත් එහෙම එතකොට බිඳු දෙකක් එතනත් ළඟ හම්බ වෙනවනේ. එතනත් ඩබල් කෝලන් දාලා අතනත් ඩබල් කෝලන් දාන්න බෑ. මොකද එතකොට අපිට අයිඩෙන්ටිෆයි කරගන්න බෑ මේ ඩබල් කෝලන් එකෙන් තියෙන බිට්ස් ගන්න කොච්චරක්ද කියලා. එතකොට බිට්ස් 128කට අතන බිට්ස් කොච්චර දිනවද මෙතන බිට්ස් කොච්චර දිනවද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න බෑ. අන්න ඒකින්ද අපි මේක යූස් කරන්නේ එක තැනකට විතරයි. එතකොට මෙතන බිට්ස් ටික බැලුවයින් පස්සේ අපිට දැනගන්න පුළුවන් අපි බිඳු කීයක් එලිමිනේට් කරලා තියෙනවද කියලා. හරි IP address types ගැන කතා කරොත් මෙතනත් unicast multicast සහ anycast කියලා concept එකක් තියෙනවා. unicast address එකක් කියලා කියන්නේ ඇත්තටම අර interface ඒ කියන්නේ unicast address එකක් මම ඉස්සෙල්ලා කතා කරා වගේ uniquely identify කරගන්න interface එක IPv6 enable devices වලදී multicast address එකක් කියලා කියන්නේ අර multiple destinations වලට IPv4 වලදී කතා කරා වගේම anycast. මෙතන anycast කියන address එක පොඩ්ඩක් වෙනස් වෙනවා. anycast කියන IP address එක IPv6 anycast address is any IPv6 unicast address that can be assigned to multiple device. මෙන්න මෙතනදී පොඩ්ඩක් violation එකක් වගේ පේනවා. මොකද multiple devices වලට මේ anycast address දාන්න පුළුවන් කියලා කියනවා. මෙතනදී හේතුව තමයි මෙන්න මේ anycast කියන එක ඇත්තටම භාවිතා වෙන්නේ devices කිහිපයකට යොදා ගන්නවා එකම unicast address එක. ඒ unicast address එක devices කිහිපයකට යොදාගන්නේ ගොඩක් වෙලාවට load balancing. load balance කරන්න. load balancing concept එකේ තමයි අපිට මේ පාවිච්චි කරන්න මෙන්න මේ unicast address එක කියන එක. එහෙම නැත්නම් සමහර වෙලාවට උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම උතන Google servers හැමතැනම තියෙනවානේ. අපේ request එකක් යවනවා. අපිට request එකක් යවුවාන් පස්සේ අපි යවනවා මේක unicast address එකක් විදිහට request එකක් යවනවා servers ළඟම තියෙන server එකකින් අපිට response කරනවා. මේක තමයි මේක එක usable අවස්ථාවක් වෙන්නේ. එතකොට prefix length එක ගත්තොත් එහෙම මේකේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ගොඩක් වෙලාවට industry එකේ සහ හැමතැනම පාවිච්චි කරන /64 කියන prefix එක. එතකොට network portion එකයි අර ඉස්සෙල්ලා කතා කරන host portion එක වගේ මේකේ interface ID කියන්නේ මේකේ host portion එකම තමයි. prefix එක කියන්නේ network portion එක වගේමයි. එතන වෙනසක් නැහැ. මේ එකම දේ තමයි මේකේ bit 128 separate වෙලා තියෙනවා. bits 64. හරි අපි ගත්තොත් එහෙම IPv unicast address types කීපයක් තියෙනවා. unicast, global unicast, link local, loopback, unspecified address, unique local, embedded IPv4. අපි මෙතනදී ඇත්තටම පාවිච්චි කරන්නේ මෙන්න මේ උඩ අපි කතා කරන මේ global unicast කියන address එක සහ මේ link local කියන address එක විතරයි. අපිට වැදගත් වෙන්නේ එච්චරයි. එතකොට global unicast කියන්නේ internet routable address එකක්. link local address එක කියලා කියන්නේ link local address එකක් කියලා කියන්නේ පුතේ link local address එක ඇත්තටම ගත්තොත් එimhe router එක beyond the router යා route කරන්න බෑ. ඒක සාමාන්‍යයෙන් ඒක ඇතුලේ තියෙන එක same link එක IPv6 enable link එකක් ඇතුලේ තමයි යා මේ අර කතා කරන්නේ. මේක ඇත්තටම මම අර කිව්වාගේ router එකෙන් එහාට යන්න බෑ. එතකොට අපි IPv6 enable කරන හැම අවස්ථාවකදීම අපිට IP addresses දෙකක් බලා ගන්න පුළුවන්. ඔයගලන්ගේ IP config කියලා ගැහුවොත් ඔයගලන්ගේ CMD එකේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් IP address දෙකක් තියෙනවා. එකක් තමයි මේ global unicast address එක, අනිත් එක තමයි link local address එක. එතකොට මේ link local address range එක ගත්තොත් FE80/10 කියන range එක, ඒ කියන්නේ පළවෙනි bits 10 තමයි on වෙලා තියෙන්නේ. ඊට ඔක්කොම bits ටික off වෙලා තියෙන්නේ. මේ link local address එකක් කියලා කියන්නේ එක global සහ අපිට අවශ්‍ය වෙන්නේ මේක loopback address එකක් කියලා කියන්නේ තර මම ඉස්සෙල්ලා කතා කරා වගේම තමන්ගේ network stack එක check කරගන්න NIC card එක functioningද කියලා බලන්න පාවිච්චි කරන address එකක්. එතකොට අනිත් addresses use වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට මේ unique local කියන්නේ ඇත්තටම අර public private IPv4 වගේ IPv6 වල තියෙන දෙයක් global routable නැහැ. internal devices වලදී පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ නැහැ අතරම. global unicast address structure එක ගත්තොත් එහෙම හදලා තියෙන කොටස් තුනකින් global routing prefix එක, subnet ID එක, interface ID එක. මෙන්න මේක කොටස් තුනකට බෙදලා තියෙනවා. අර ඉස්සෙල්ලා අපි කතා කරා වගේ subnet mask එක කියලා මේකේ වෙනම දෙයක් නැහැ. මේකේ තියෙන එක subnet ID එකක්. subnet mask එක කියලා අපිට වෙනම bits ටිකක් නැහැ. මේ
ඇඩ්‍රස් එක ගත්තොත් මේ ඇඩ්‍රස් එකේ පළවෙනි bits 48 global routing prefix එක කියලා අපි කියනවා. එහෙම නැත්නම් network portion එක වගේ ISP provide කරන address range එකක්. එතකොට subnet ID එක කියලා කියන්නේ මෙන්න මේ 16 bit ID එකක් මෙතන මේ address එකක් මෙතන include කරලා තියෙනවා. ඊටු 64 bits ම තියෙන interface ID මේ identifiers විදියට. එතකොට මේ දෙකේ මේ කියන්නේ bits 64ක් තියෙනවා. ඔයගලන්ට වෙනස් කර කර interface ID එකක් හදාගන්න. ඒකින්ද මේක subnet ගැන කතා ලොකු ප්‍රශ්නයක් නෑ අත්‍තරම. මේක compress format එක අර මම ඉස්සෙල්ලා කතා කරපු preferred format එක ඊට පල්ලෙහාන් තියෙනවා. මේ example එකේ ඔයගලන්ට පෙන්නලා දිනවා මේක config කරන්නේ කොහොමද කියන එක. කියන්නේ ඔයගොල්ලන්ගේ PC එකේ සහ අනිත් පැත්තෙන් පෙන්නලා තියෙනවා IPv6 එක address එකක් කොහොමද අපි router එකේ config කරන්න කියලා. එතකොට IPv6 address එකක් router එකේ config කරනකොට එකම වෙනස තියෙන්නේ අර මේ IPv6 address කියන 6 කියන අපි IP address කියලානේ IPv4 පාවිච්චි කරේ. එතනදී ඒක IPv6 කියලා තමයි එන්නේ. හරි. එතකොට මම කතා කරන්නම් මෙන්න මේ IPv6 address එකක් මේ අර ජෙනරේට් කරගන්න විදිය ගැන. මේකට ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි Slack කියලා කියන්නේ. Stateless address auto configuration කියන method එක තමයි Slack කියන්නේ. මේ Slack අපි උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම අපි router එකකට IPv6 enable කරලා අපි IP address එකක් දානවනේ. IP address එකක් දැම්මහම මේ IP address එක දැම්මා මේ රූපේ ගැන ඔයගොල්ලෝ එච්චර හිතන්න එපා. ඔයගොල්ලන්ට option තුන විතරක් පොඩ්ඩක් බලන්න slack with stateless DHCP stateful DHCP. අපි router එකක් දාලා මේකේ routing enable මේ unicast routing enable කරලා අපි IPv6 address එකක් මේකට දාපු ගමන් මෙයා functions වෙන ගන්නවා. එතකොට මෙයාගේ IPv6 enable devices තියෙන ඔක්කොටම router advertisement message එකක් යවනවා. මෙන්න මගේ prefix length එක. හරිනේ. මෙන්න මගේ prefix length එක. එතකොට මෙන්න මගේ default gateway address එක. මේ Slack කියන concept එකේදී වෙන්නේ Slack එකට Slack එකේදී වෙන්නේ router advertisement එක යවනවා. router advertisement එක යවුවාම මෙන්න මේ PC එක ඒ router advertisement එකෙන් එවන network prefix එක එතකොට prefix length default gateways ඒ address ටික පාවිච්චි කරලා ඇත්තටම එයා generate කරගන්නවා randomly එයා generate කරගන්නවා එයාගේ unicast address එක. එයාගේ IPv6 address එක එයා generate කරගන්නවා. මේක පොඩ්ඩක් වෙනස් වෙනවා මේ පොඩ්ඩක් Windows සහ Mac Unix ඒ ටිකට යද්දී මොකද Windows වලදී generate කරන්නේ අත්‍තරම random identifier එකක්. කියන්නේ router එකේ gateway එකේ පළවෙනි bit 64 නැත්නම් bits 64 තියාගෙන ඉතුරු bits 64 තමයි මෙයා හදාගන්නේ random IP එකක් generate කරගන්න ඉතුරු bits 64. පළවෙනි bits 64 එයා හැමම තියාගන්නේ. network portion එක එහෙම නැත්නම් අර ඉස්සෙල්ලා කිව්වා වගේ global මෙතනදී අර prefix එක මෙතනදී කතා routing prefix එක එකම විදියට තියාගෙන මේ interface ID එක තමයි මේ randomly generate කරගන්නේ. එතකොට Slack වලදී කරන්නේ Slack වලදී generate කරගත්තම පස්සේ Slack වලදී ආයි මේ address informations ටික router එකට යවුවාන් පස්සේ router එකෙන් router එක කියනවා මගේ address එක මේකයි. Slack කියන්නේ මේ ඇත්තටම කිව්වොත් එහෙම router එක තමයි ඉස්සෙල්ලා message එක එවන්නේ. PC එක ගිහින් ඉස්සෙල්ලා අහන්නේ මට ඔයාගේ details ටික දෙන්න කියලා. මෙයා තමයි පළවෙනියට එවන්නේ ගොඩක් වෙලාවට. එවුවෙන් පස්සේ එයා generate කරගන්නවා randomly generate කරගන්නවා එයා 64 bit එයා unicast IPv6 address එකක් හදාගන්නවා. එතන ඉඳන් එහාට තමයි communicate එක වෙන්නේ. එතකොට මෙයාට පළවෙනියට එවන router message එකේදී මෙයාට එවනවා router එක network prefix එකයි length එකයි. එතකොට default gateway එක. default gateway එක කියන්නේ පුතේ ඇත්තටම ගත්තොත් මෙයාගේ link local address එකනේ. ගොඩක් වෙලාවට මේ link එකට link local address එකක් මේක මේ prefix එක මේ default gateway එක වෙන්නේ.
එතකොට DNS සහ domain names. එතකොට එයා ගාව තියෙනවා නම් details මේ DNS සහ domain name එක මොනවා හරි දේවල් ගැන එයාත් ඒ ටිකක් තියවනවා. ඊට Slack කියන්නේ මෙන්න මේ ටිකයි මේ අයත් ගන්න මෙකනිසම් එකක්. එතකොට Slack stateless කියන වචන එකක් තමයි මේකේ centralized server එකක් නැහැ කියන එක තමයි මේක කියන්නේ. මේ Slack method එකෙන් කරන්නේ මෙන්න මේ වගේ දෙයක්. එතකොට Slack ඊට අමතරව Slack stateless DHCP v6 server එකක් තියෙනකොට මෙයා කරන්නේ මෙන්න මේ DHCP server එක Slack එකෙන් IPv6 address එකයි global unicast එතකොට IPv6 prefix ඒ ටික අහනවා මේ ඒ ටික ගන්නවා ඊට අමතරව DHCP server එකෙන් DNS address මෙන්න මගේ detail විස්තර ටික ඔයා DHCP server එකෙන් අහන්න DNS විස්තර කියන එක තමයි මෙන්න මේ දෙවෙනි ඔප්ෂන් එකේදී කරන්නේ. තුන්වෙනි ඔප්ෂන් එක ගත්තොත් එහෙම stateful DHCP v6 කියලා කියන්නේ no slack මොකුත් නැහැ. ඒතකොට කෙලින්ම කියනවා මෙයා ඔයා කෙලින්ම DHCP server එක ගාවට යන server එකෙන් ගිහිල්ලා වාට අදාළ prefix length default gateway එක DNS address ඔක්කොම ටික ආයාගෙන් ඉල්ල ගන්න. මෙන්න මේක තමයි මේ DHCP v6 stateful DHCP v6 කියලා කියන්නේ. stateful DHCP v6 කියන්නේ එතකොට මේකේ server එක stateful DHCP server එකක් තියෙනවා. එතකොට එහෙමනම් මම දෙන්න ඕනේ නැහැ. ඔයා ගිහිල්ලා එතනින් ඉල්ලගන්න. කියන එක තමයි මෙන්න මේ options තුන. හරි මම හිතනවා මේ ටික ඔයගොල්ලන්ට පැහැදිලිද කියලා. ඊට අමතරව මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේගොල්ලෝ Slack වලදී අර router advertisement message එක එවුවාම මේ message එකට අදාළව මේගොල්ලෝ generate කරගන්නවානේ මේ random IP address එකක්. random IP address එක මේගොල්ලෝ generate කරගන්නවා. කියන්නේ global prefix එක තියාගෙන ඊටු portion එකට මේගොල්ලෝ generate කරගන්නවා. එතකොට මෙන්න මේක generate කරගන්න එක ක්‍රමයක් තමයි ප්‍රධානම ක්‍රමයක් තමයි EUI64 process. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙන Windows වලට එනකොට Windows ඉස්සර පාවිච්චි කරා මම හිතන Vista වලින් ඉස්සෙල්ලා වගේ මේ EUI64 කියන process එක දැන් Windows ලා අතරම පාවිච්චි කරන්නේ random generate කරනවා. ඒගොල්ලෝ පළවෙනි bits ටික ආවම ඒ bits ටික අරගෙන එයා randomly generate කරනවා interface ID එක identifier එක. එතකොට Unix Linux Mac කියන එකේ තාම ඇත්තටම EUI64 කියන එක භාවිතා වෙනවා. මෙන්න මේකෙදි වෙන්නේ පුතේ මෙන්න මෙහෙම process එකක්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මෙන්න මෙතනදී FC 994775 CEO කියලා address එකක් තියෙනවා. මේක ඇවිල්ලා අපේ Mac address එක. Mac address එක කියන්නේ අපේ device එකට unique address එකක්. මෙන්න මේ unique address එක තමයි අපේ address එක වෙන්නේ. එතකොට මේ Mac address එක අරගෙන අර randomly generate කරනකොට Windows වල නෙමෙයි මම මේ කතා කරන්නේ මේ Linux ඒ දේවල් ගැන කතා කරන්නේ Windows වලදී randomly generate කරගන්නවා කියලා EUI64 process එකේදී කරන්නේ මේ Mac address එක අරගෙන මේක දෙකකට split කරනවා. ඒ කියන්නේ එක කොටස මේක හරියටම exit දෙකකට exit කරගන්නවා. එතකොට Mac address එකක් ගත්තොත් එහෙනම් Mac address එකේ ඇත්තටම තියෙන bits 48යිනේ. අපිට 64ක් fill කරන්න බෑනේ. ඒ 64ක් fill කරන්න බැරි හින්දා අපි මේ MAC address split කරපු තැන මැදට අපි FFFE කියලා hexadecimal values 4ක් අපි දානවා. F කියලා කියන්නේ එතනට bits 16ක් අපි දානවා. F කියලා කියන්නේ 1 1 1 1 ඒ වගේ තුනකුයි E කියන්නේ 0. මෙන්න මේ MAC address එක මැද්දට මෙන්න මේ දානවා මෙයා ගෙනල්ලි කරලා මේ වෙනම 16 bit FFFE කියලා මේ කොටසක්. එතකොට මේ කොටසක් ගෙනල්ලා දැම්මහම එතකොට මේක fulfill වෙනවනේ අපේ requirement එක. කියන්නේ interface identifier එකේ 64 bit තියෙනවා. එතකොට ඊට අමතරව මෙයා කරන තව එක process එකක්. ඒ කියන්නේ මුල ඉඳන් අපි ගත්තොත් එහෙම bit එකේ 7 වෙනි bit එක 7th bit එක 7th bit එක flip කරනවා. කියන්නේ බිඳුව තියෙනවා නම් එක කරනවා, එක තියෙනවා නම් බිඳුව කරනවා, flip කරනවා. මෙන්න මේ flip කරාම මේ වෙනස් වෙන value එකත් එක්ක සහ මැද්දට අපි insert කරපු අර value එකත් එක්ක තමයි අපි හදාගන්නේ මෙන්න මේ EUI modified EUI64 කියන interface එක. හරිද? මේකෙදි ප්‍රශ්න තියෙනවා. ඒක තමයි මේ Windows ගොඩක් වෙලාවට මේක පාවිච්චි කරන්නේ නැත්තේ. මේකෙදි ප්‍රශ්න තියෙන්නේ මොකද්ද? MAC address එක කියලා කියන්නේ unique address එකක් නේ.
එතකොට මේ MAC address එක එළියට යනවානේ මේ වැඩින්. දැන් global route කරන්න අපි මේක යොදාගත්තොත් එහෙම මේ MAC address එක MAC address එකක කොටස් දෙකක් ගත්තොත් හිතන්නකො පළවෙනි කොටස vendor IP මේ vendors ලගේ vendors ලා දීපු range එකක් තියෙන. එතකොට දෙවෙනි කොටස ගත්තොත් එහෙම serial number එකක්. අපිට මේකේ පළවෙනි MAC address එක පාවිච්චි කරන් පස්සේ මේක අපිට අනිත් පැත්ත රිවර්ස් කරලා MAC address එක ගන්න පුළුවන් නේ. MAC address ගත්තන් පස්සේ අපිට මෙතන එළියට යන උදාහරණයක් විදිහට මගේ ගෙදරින් එළියට යනවා නම් මේ MAC address එක දාපු පැකට් එකක් අපිට මේ අර security ප්‍රශ්නයක් වෙනවා. මෙතනට MAC address එක අපි එළියට යනවා. unique device එකක් වුණාට unique address එකක් වුණාට වැඩක් නැහැ. එළියට ගිහින් ඉවරයි capture කරගන්න පුළුවන් එළියේ ඉන්න ඕන කෙනෙක්ට. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්න හින්දා Windows ලා මේ 64 process කියන එක පාවිච්චි කරන්නේ නැහැ. එතකොට අපි ගත්තොත් IPv6 subnetting ගැන ගත්තොත් එහෙම ලොකුවට වද වෙන්න දෙයක් නෑ. හරිම ලේසි subnetting ගැන කතා කරොත් අපි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මෙන්න මෙතනදී මේක හැදිලා තියෙන කොටස් තුනකින් global routing prefix එක 48 bit global routing prefix එකක් තියෙනවා, 16 bit subnet ID එකක් තියෙනවා, 64 bit interface ID එකක් තියෙනවා. එතකොට මෙන්න මේ කියන මැද්දේ තියෙන මෙන්න මේ 16 bit ID subnet ID එක වෙනස් කරගෙන යන්න විතරයි තියෙන්නේ. මොකද අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද addresses මදි වෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් හින්දා අපි හැමතිස්සෙම කරන්නේ මෙන්න මේ subnet එකේ දකුණු පැත්තේ කෙරවල ඉඳන් අපි values වැඩි කරගෙන යනවා. 16ට වෙනකම්. 16ට වෙනකම් කියන්නේ 15 දක්වා බිංදුව ඉඳන් 15 දක්වා values වැඩි කරගෙන යනවා. දකුණු පැත්තේ ඒ bit එකේ උරන් පස්සේ අනිත් පැත්තේ bit එකට යන්න පුළුවන්. ඒකෙන් හින්දා මෙතන පෙන්නලා තියෙනවා වගේ subnet ඔයාලට create කරගන්න පුළුවන් 65536ක් මෙන්න මේ hexadecimal values හතර පාවිච්චි කරලා. ඉතින් ඒකින්ද subnetting වල අර IPv4 වගේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අත්‍තරම. ඉතින් හරි මෙන්න මේ ටික තමයි අත්‍තරම අද theory විදියට කතා කරන්න ඕන උනේ. ගොඩක් වෙලාවට මේකත් එක්කම අපි බලමු මේ ඉස්සරහට අත්‍තරම theory ලොකුවට කතා කරන්නේ නැහැ. මොකද හේතුව තියෙන්නේ අපිට අත්‍තරම මෙතනදී theory කතා කරන්න වෙනවනේ. මුකුත් දන්නේ නැතුව අපිට මේ ටික දැනගන්නේ නැතුව IP address එකක් කියලා කියන්නේ නැතුව දන්නේ නැතුව අපිට ඉස්සරහට යන්න බැරි වෙනවනේ. අපි ගිය සතිය ඉගෙන ගත්ත TCP එකක් කියන්නේ මොකද්ද, UDP කියන්නේ මොකද්ද, protocols මොනවද කියලා. ඒ බේසික්ම දේවල් ටික නැතුව යන්න බෑ. ඉස්සරහට ගොඩක් වෙලාවට theory part එක අඩු කරලා practical පැත්ත තමයි ගොඩක් වෙලාවට වැඩි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මේකෙදිත් අන්තිමට අපි practical එකක් කරමු. තාම 9:12යි අපිට පොඩි වෙලාවක් ගන්න පුළුවන්. හරි. අපි ගත්තාම මෙන්න මේක තියෙන්නේ අපි අර කතා කරපු IPv4 සහ IPv6 addresses config කරන්න. එතකොට මේකෙදි මුලින්ම කියලා දෙනවා complete the IP address table documentation එක කියලා කියන්නේ මේක ඉතුරු ටික fill කරන්න දෙන්නේ අපිට. එතකොට ඒක R1 config කරන්න කියලා තියෙනවා IPv4 IPv6 addressing, S1 IPv4 addressing, S2 already configured කියලා කියනවා. හරි අපි බලමු R1 IPv සහ IPv6 address config කරන්න. R1 කියලා කියන්නේ මෙන්න මේ router එක. අපි මේ router එක ගත්තොත් මම මේකේ පොඩ්ඩක් interfaces ටික අඳුර ගන්න ලේසි වෙන්න port labels ටික පෙන්වන්න කියලා දාන්න. හරි. හරි එහෙනම් අපි ඉස්සරහට යමු. R1 එකේ interfaces දෙකක් තියෙනවා gigabyte 0/0/0/1 කියලා. මේකෙදී 0/0/1 දෙකටම IPv4 6 addresses use කරලා තියෙනවා. link local address එකක් මේ දෙකටම පොදු FE80:1 කියලා තියෙනවා. අපි මේ ටික config කරමු එහෙමනම්.
translating. හරි මම ක්ලෝස් කරලා ගන්නම් සාමාන්‍යයෙන් control shift 6 කියවුවාම ඇත්තට මේක translate කරන එක නතර වෙන්න ඕන සමහර වෙලාවට packet tracer එකේදී ඒක වෙන්නේ නැහැ. හරි. configure terminal. අන්නක ඉන්ටර්ෆේසස් දෙක ගත්තොත් එහෙම gigabyte 0 interface 0/0 කියන ඉන්ටර්ෆේස් එක අපි ඉස්සෙල්ලා config කරමු. ඉන්ටර්ෆේස් එකේ අපිට දීලා තියෙනවා IP address එක 172.16.10.1 subnet එක ගත්තොත් 255.255.255.192 ඊගාම no shut කියන command එක. හරි. ඒකට no shut කියන command එක ගහපුවාම මේ interfaces ටග් ගාලා කොළ පාට වෙනවා. enable වෙනවා interfaces. හරි. එතකොට මේකෙදම අපි මෙතනදීම IPv6 address එකක් දාමු. IPv6 address මම මේක copy කරලා ගන්නවා. එතකොට මෙතන මම අර IPv6 link local address එකක් මම මෙතන config කරන්න. link local address එක config කරනකොට IP address IPv6 address අපේ address එක දාලා අන්තිමට අපි කියන්න ඕන මේක අපේ link local address එක කියලා. link local කියන command එක අපි ගහන්න ඕන. හරි. එතකොට අපි config කරලා ඉවරයි අපේ G0/0 කියන interface එක. අපි යමු interface G0/1 කියන interface එකට. අර වගේම IP address එක අපි config කරගමු 172.16.10.65 නේද? 255 බිංදුව sorry 92 මොෂට් කරමු. IPv6 address එකත් අපි config කරගත්තා. හරි. එතකොට දැන් අපේ router එකේ interfaces දෙක අපි config කරගත්තා. එතකොට S1 switch S1 කියන switch එකේ අපිට කියලා තියෙන S2 already configured කියලා. අපිට තියෙන්නේ S1 කියන switch එකේ VLAN interface එකක් අපි හදා ගන්න ඕනේ. IP address එකක් තියෙනවා interface VLAN 1 IP address එක IP address S1 එක config කරගත්තා right. අපිට මීට අමතරව තියෙනවා මෙන්න මෙතන default gateway එක දීලා. මේ default gateway config කරන්නේ මෙන්න මේ interface mode එක ඇතුළේවත් line mode එක ඇතුළේවත් නෙමෙයි මේක config කරන්නේ මෙන්න මේ global interface mode එක ඇතුළේ. මේක config කරන්නේ අපි IP default gateway කියලා IP default gateway කියලා අපි මේ address එක දානවා 172.16.10.1 172.16.10.1 කියලා කියන්නේ S1 කියන්නේ මෙන්න මෙතන තියෙන ස්විච් එක. ඔයගොල්ලන්ට පේනවා R1 කියන්නේ මෙන්න මෙතන තියෙන මේ ස්විච් එක. මේ R1 එකේ ස්විච් එකේ S1 කියන ස්විච් එකේ අතර ලින්ක් එකේ අපි ඉස්සෙල්ලා gigabyte 0/0 කියන
ඉන්ටර්ෆේස් එකට දාපු IP address එක තමයි මෙන්න මෙතනදී අපි දාන්නේ මේ ස්විච් එකේ ඩිෆෝල්ට් ගේට්වේ එක විදිහට. ඒ කියන්නේ මේ මෙතනට එන පැකට් එකක් මෙතනින් එහාට යවන්නේ රවුටර් එකට යවන්නේ කොහොමද කියන එක තමයි මේ ඩිෆෝල්ට් ගේට්වේ එකට දාලා කරන්නේ. හරි. එතකොට ඩිෆෝල්ට් ගේට්වේ එක හරි. එතකොට මේ S2 config කරලා තියෙනවා කියලා කිව්වා. අපිට කියනවා manager A config manager A with IPv6 4 and 6 address. The rest of things are already configured. හරි. manager के laptop එක manager के PC එක ගත්තොත් එම් PC එකට අපි IP address එකක් config කරන්න කියලා තියෙනවා මෙතන 172යි 16යි 10යි 3 කියන address එක subnet mask එක 255 255 255 192ම තමයි. එතකොට අපි දැන් මෙන්න මෙතනදී අපි දාන්න ඕන මේ ඩිෆෝල්ට් ගේට්වේ එක. මොකද අපි ඩිෆෝල්ට් ගේට්වේ එක තියෙනවනේ අපි ඩිෆෝල්ට් ගේට්වේ එක දන්නවනේ. ඒ කියන්නේ මොකද්ද 172යි 16යි 10යි 1 ඩිෆෝල්ට් ගේට්වේ එක විදියට දාන්න ඕන. අපි එතකොට මෙතන DNS server address එකක් ඉල්ලනවා. දැන් DNS server address එකක් අපිට දීලා නැහැ. අපි බලමු DNS server address එකක් මෙතන අපි පේනවා config කරලා දිනවා මේ servers දෙකක්. මේ servers දෙකේ DNS server එකක IP address එකක් enable කරලා තියෙනවාද කියලා. මොකද මුලින්ම කියනවා අපිට මෙන්න මේ documentation file complete the addressing table documentation. documentation part එක කියන්නේ පුතේ අපි මේක inspect කරලා මේකේ නැති දේවල් එතකොට network topology එක බලලා මේ topology එකේ අර table එකේ නැති දේවල් add කරගන්න ඕන අපි. එතකොට අපි බලමු මෙන්න මේ account කියන එකේ DNS server එකක් on කරලා තියෙනවද කියලා නැහැ. ප්‍රශ්නයක් නැහැ. එතකොට අපි බලමු website කියන එකේ මේ කියන server එකේ අපි service එකක් on කරලා තියෙනවද කියලා. ඔව් service එකක් on කරලා තියෙනවා. service එක IPv මේ තියෙනවා මේ config කරලා තියෙන service එක. DNS server එක config කරලා තියෙන. ඒ කියන්නේ අපිට අනිවාර්යෙන් මෙන්න මෙතන දාන්න ඕන. ඔයගොල්ලන්ට ඕන නම් බලන්න පුළුවන් සමාන මෙන්න මෙතන manage B කියන එකේ IP address 6 වලට ගියාම ඔයාලට පේනවා ඇති DNS server එක config කරලා දිනවා මෙන්න මේ address එකක් විදියට. අපි ගාව තියෙනවා නම් මේ values අපි ඔක්කොම ටික දාමු. අපි IP address එක subnet mask default gateway DNS server කියන එක දුන්නා. ඊට අමතරව අපිට දීලා තියෙන IPv6 address එකක්. අපි IPv6 address එක config කරන්න ඕන. මම මේක copy කරලා ගන්නම් මෙතනට. copy කරලා අරගෙන මම මෙතනට දාන්නම් /64 කියලා. මේ link local address එක අපිට දාන්නත් පුළුවන්. මේ අපි මෙතනින් අයින් වෙච්ච ගමන් මෙයා generate කරගන්නත් පුළුවන්. හරි අපිට ඕන නම් මෙන්න මේ IPv6 default gateway address එකක් දාන්න පුළුවන් නේද? මොකද අපි ඉන්නේ මේ manager කියන එකේ අපිට තියෙනවා IPv6 default gateway address එකක් මෙන්න මෙතන. අපිට මේ address එකත් ඕන නම් මෙතනට දාන්න පුළුවන්. හරි අපි ඒක යනට දාන්න නැතුව බලමු. හරි. එතකොට manager IP address හරි දැන් එතකොට මේ කියන තියෙන දේවල් ටික config කරා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති completion කියන මෙන්න මෙතන දකුණුත් පැත්තේ ගත්තොත් ඔයගොල්ලන්ට මේකේ බලා ගන්න පුළුවන් 80න් 71යි. ඒ කියන්නේ අපි මොනවා හරි මෙතන config නොකරපු දෙයක් තියෙනවා. ඒ config නොකරපු දේ බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට මෙන්න මේ check result කියන එකට ගියාම. මොකද්ද මේ config කරලා නැත්තේ? manager A ගේ default gateway config කරලා නැහැ. DNS server config කරලා නැහැ. IPv6 එක. හරි නේද? දැන් මම අර config කරන්න නැතුව අදාරපු එක තමයි මේ config කරලා නැහැ කියලා මෙයා පෙන්නන්නේ. ඉතින් ඔයගලන්ට පුළුවන් config කරන්න.
මම අර කිව්වා වගේ ඉස්සෙල්ලා link local address එක අපි දැම්මේ නැත්තම් link local address එක automatically ගන්නවා කියලා. මෙන්න මේ මෙතනදී අත්‍තරම මේ අරන් තිනවා. default gateway එක ගත්තොත් IP address එකේ අපිට මෙන්න මේක එන්නේ. මේක එන්නේ කියන්නේ gigabyte 0 interface එක තමයි router එකේ gigabyte 0 interface එක කියන්නේ මෙන්න මේ manager එක මේ පැත්තේ තියෙන එකනේ. එහෙනම් අපිට එන්නේ මෙන්න මේ IPv6 default gateway address එක. sorry. DNS server එක විදියට DNS server එකේ address එක විදියට අපි ඉස්සෙල්ලා දැක්කා මෙන්න මෙතනදී අරන් තිනවා IPv6 address එක. හරි මේ සෙක්ෂන් එකේ අද මේ ටික තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම ඔයගලන්ට පොඩි ටාස්ක් එකක් දෙන්නම්. මේකත් එක්ක මම තව packet tracer file එකක් ඔයගලන්ට අපි මුලදී කරපු packet tracer file එක සහ මේකත් එක්ක තව packet tracer file එකක් මම අද අප්ලෝඩ් කරන්නම් Telegram group එකට. ඔයගොල්ලෝ මට කියන්න ඕන මෙන්න මේකේ මෙන්න මේකේ තියෙන වැරද්ද මොකක්ද කියලා. මෙන්න මේකේ වැරද්ද මොකක්ද කියන එක හොයලා කියන්න ඕන. එතකොට අනිත් packet tracer files ටික config කරන්න ඕන. ඉතින් එතකොට ඔයගලගේ homework එකක් විදිහට edit කරන්න. මොකද මේ ටික ඇත්තටම මොකද packet tracer එක කියන්නේ අතරම ගත්තොත් මේ simulation program එකක්. මෙතනින් එහාට අපි වැඩ කරනවා GNS tree වල advanced පැත්ත කතා කරනකොට. එතකොට මේකේ තියෙන bugs ගොඩාක් අඩු GNS tree වල. එතකොට GNS tree වලට පස්සේ අපි කතා කරනවා Cisco VIRL කියලා online අපිට actual routers use කරලා කරන්න පුළුවන් ක්‍රමවේදයක්. ඉතින් එතකොට මේකෙදී ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ packet tracer කියන එක හොඳටම අර ඇඟට ගන්න ඕන. ඒකෙන්ද ඒ ඔයගොල්ලෝ පුළුවන් තරම් මේ තනින් මේ දේවල් කරන්න මේ ඉන්ටර්නෙට් එකෙන් හොයාගන්න පුළුවන් මේ packet tracer files එහෙම නැත්නම් මේ කරන දේට අදාළව තියෙන packet tracer files ටික ඔයගොල්ලන්ට දාන්න. ඊට පස්සේ ඒකෙන්ද ඔයගොල්ලෝ ඒ ටික කරන්න මේ ටික තමයි මම අත්‍තරම අද කරන්න බලාපොරොත්තු වෙන්නේ.